ගානක ඇහෙනවා ගහරවාද පෙම් විලත් සමගින්. ඉතින් නීතිය අපිට විවිධාකාරයෙන් අපේ ජීවිතයේ ගැටලු විසඳා ගන්න උදව් කරනවා. ඒ නිසා ඔබ නීතිය දැන සිටීම වැදගත්. සහ ජීවිතේ අපිට වරදින තැන් බොහොමයක් අපිට වරදින්නට පෙර හදා ගන්න අවස්ථාවක් තියෙනවා. නීතිය ගැන ඔබට හොඳ අවබෝධයක් තියෙනවා නම්. ඉතින් අද දවසේ පොරොන්දු සින්නක්කර සහ ඒ අදාළ කාරණා පිළිබඳව අපි කතා බහ කරන්නයි සූදානම් වෙන්නේ ජූරිය විශේෂාංගය තුළින්. හොඳයි ඒ පිළිබඳව කතා කරන්න අද දවසේ අපි මැදිරියට කැඳවා ගන්නවා ජ්‍යෙෂ්ඨ නීතිඥ ලක්ෂිකා රත්නායක නීතිඥතුමිය. ආයුබෝවන් සුබෝදෑසන. ආයුබෝවන් සුබෝදෑසන. නීතිඥතුමියනි පොරොන්දු සින්නක්කර සම්බන්ධයෙන් අපි කියමු ගැටලුවක් තියෙනවා නම් අපිට කතා කරන්න කියලා 011529 මැදිරිය දුරකථන අංකය. පොරොන්දු සින්නක්කර කියන වචනේ අපිට හරි හුරුයි අහලා. හැබැයි ඒකේ අන්තර්ගතය ගැන ලොකු අවබෝධයක් අපිට නැහැ. ඒ නිසා නීතිඥතුමියනි අපි එතනින් කතා බහ ආරම්භ කරමු. මොකක්ද මේ පොරොන්දු සින්නක්කරයක් කියලා කියන්නේ? ඔව් දැන් අපි හිතමු තිලිනේ අපි සාමාන්‍යයෙන් දන්නේ විකුණුම් කර ගැන. ඒ කියන්නේ අපිට යම් ඉඩමක් මිලදී ගන්න ඕන නම් අපි සල්ලි ගෙවලා ඒ අයිතිකාරයාගෙන් ඉඩමක් මිලදී ගන්නවා. එතකොට නීතිඥවරයෙක් ඉන්නවා, අපි සල්ලි ගෙවනවා, සාක්ෂිකාරයෙක් දෙන්නෙක් ඉන්නවා. ඒ ඉඩමේ මුක්තිය අපිට හම්බ වෙනවා. අපිට ගොඩක් වෙලාවට ගෙයක් තියෙනවා නම් යතුරු හම්බ වෙනවා. අපි යතුරුත් එක්ක ගිහිල්ලා ඒ ගෙදර පදිංචි වෙනවා. ඉඩමක් නම් අපිට ගෙයක් හදන්න පුළුවන් වෙනවා. ඒක තමයි විකුණුම් කරයක් කියන්නේ. සාමාන්‍ය විකුණුම් කරයක්. ඒකෙන් බැහැර වෙලා පොළොන්දු සින්නක්කරයක් කියන්නේ අපේ හදිසි අවශ්‍යතාවයක් මත ගොඩක් වෙලාවට මිනිස්සු පෙළඹිලා තියෙනවා. අපි ණය මුදලක් ලබා ගන්නකොට ඒ ණය මුදල සඳහා සුරක්ෂිතයක් වශයෙන් අපේ ඉඩම ඒ ණය මුදල දෙන පාර්ශ්වය වෙත ලබා දෙන්න. එතකොට මේකේ ගොඩක් වෙලාවට විකුණුම් කරයක තියෙන කොන්දේසි තියෙනවා. හැබැයි අපි ලබා ගන්නේ ණය මුදලක්නේ. ණය මුදලක් ලබා ගත්තට කොයිම වෙලාවකත් ණයක් කියන එක මේ පොරොන්දු සින්නක්කරේ කියවෙන්නේ නැහැ. ඒ වෙනුවට යම්කිසි කාල පරිච්ඡේදයක් ඇතුළත මේ මුදල ආපසු ගෙව්වට පස්සේ මේක ආයි පවර්ලා දෙනවයි කියලා කොන්දේසියක් විතරක් ඇතුළත් කරනවා. දැන් ගොඩක් වෙලාවට වෙන්නේ අපි අයිතිකාරයා මේ ඉඩමෙන් යන්නේත් නැහැ. ගෙයක් තියෙනවා නම් ඒ ගෙදරටම වෙලා පදිංචි ඉන්නවා. අර සල්ලි දෙන එකේනා ඉඩමේ භුක්තියට එන්නේත් නැහැ. එයා සල්ලි දීලා එයාගේ සල්ලි බලාපොරොත්තුෙන් එනවා. ඉතින් ඒ වගේ දෙයක් තමයි පොරොන්දු සින්නක්කරයක් කියන්නේ. ගොඩක් වෙලාවට ඔය හදිසි අවශ්‍යතාවය මත, දරිද්‍රතාවය මත තමන්ට තියෙන එකම වස්තුව තමන්ගේ ඉඩම තමන්ගේ ගෙය වුණාම ණය මුදල් අවශ්‍යතාවයක් ආවම බැංකුව වලට ගියාම හරි අමාරුයිනේ. හැමදේම ඉල්ලනවානේ. සමහරවිට ඕක කතාවට යනවා ගෙදර ඉන්න ස්වාමිපුරුෂයයි භාර්යාවයි විතරයි ඉල්ලන්නේ නැති බැංකුවකට ගියාම කියලා. අර ඩොකියුමන්ට් එක මේ ඩොකියුමන්ට් එක ඉතින් ඒවත් එක්ක ඒ කාර්යපටිපාටිය හරි අමාරු හින්දා අනිත් එක කල් යන හින්දා මිනිස්සු පෙළඹිලා තියෙනවා තමන් අතේ තියෙන තමන්ගේ දේපල මේ විදිහට කාට හරි පවරලා දීලා ණය මුදල් ලබා ගන්න. ඒක තමයි පොරොන්දු සින්නක්කරයක් කියන්නේ. හොඳයි පොරොන්දු සින්නක්කරයක් සහ දැන් විකුණුම් කරේ තමයි අපිට දැන් ඔය විදිහට බැලුවම ටිකක් හුරු පුරුදු සහ අපි ලියන ඔප්පු ලියද්දී වගේ අපිට ගොඩක් ළඟ වචනය. එතකොට ඔය කියන විකුණුම් කරයයි ඔය කියන පොරොන්දු කරයයි අතර තියෙන වෙනස මොකක්ද? වෙනස තමයි විකුණුම් කරේකදී ගොඩක් වෙලාවට භුක්තියත් හුවමාරු වෙලා තියෙනවා. නමුත් පොරොන්දු සින්නක්කරේදී භුක්තියක් හුවමාරු වෙන්නේ නැහැ. දැන් විකුණුම් කරේකදී කොයි වෙලාවකවත් තිලිනේ අපිට කොන්දේසි ඉදිරිපත් කරන්න බෑ. ඒ විකුණුම් කරේම කියනවා සම්පූර්ණ නිරවුල් නිදහස් භුක්තිය සහ ඒ දීපලේ අයිති අනික් පාර්ශ්වයට හුවමාරු වෙනවයි කියලා. නමුත් පොරොන්දු විකුණුම් කරේකදී එහෙම වෙන්නේ නැහැ. ඒකෙදි කියනවා මේ මුදල මේ ණයක් කියන්නේ නැහැ. මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ කාල සීමාවක් දීලා අවුරුදු 5ක් 6ක් 2ක් 3ක් ඇතුළතදී මේ මුදල ආපසු ගෙවනවා. ඒ ගෙව්වට පස්සේ මේ ඉඩම ආයි පවරලා දෙනවයි කියලා. එතකොට විකුණුම් කරේක කොන්දේසියක් තියෙන්න බෑ. පොරොන්දු සින්නක්කරේක කොන්දේසි ගොඩක් තියෙනවා. හරි. ඉතින් අද දවසේ අපි මේ පොරොන්දු සින්නක්කර කියන මාතෘකාව සම්බන්ධයෙන් තමයි ඔබට කතා බහ කරන්න සූදානමින් ඉන්නේ. ඉතින් ජ්‍යෙෂ්ඨ නීතිඥ ලක්ෂිකා රත්නායක නීතිඥතුමියත් සමගින් අපි කතා බහ කරනවා. ඔබට නීතිඥතුමියගේ දුරකථන අංකයත් මම මතක් කරන්නම්. මොකද ඒ හරහා ඔබට හැකියාව තියෙනවා නීතිඥතුමිය සම්බන්ධ කරගන්න අවශ්‍ය කරුණු කාරණා වලට ඒ අදාළ කටයුතු වෙනුවෙන් 077 349 32 35 077 349 32 35 කියන දුරකථන
අංකය හරහා ඔබට හැකියාව තියෙනවා ජ්‍යෙෂ්ඨ නීතිඥ ලක්ෂිකා රත්නායක සම්බන්ධ කරගන්න. නීතිඥතුමියනි දැන් සමහර වෙලාවට අපි පොරොන්දු සෙනඟකරයක් අත්සන් කරන වෙලාවල් අපි දැකලා තියෙනවා. හැබැයි මෙතනදී නීතිය සහ සමහර වෙලාවට අධිකරණය මැදිහත් වෙන අවස්ථාත් තියෙනවා. එහෙම අවස්ථාවන් කීපයක් පිළිබඳව අපිට පුංචි පැහැදිලි කිරීමක් කරන්න. ඔව් තිරි. දැන් මේකේ දැන් අපි කොන්දේසිත් දාලානේ මේවා කරන්නේ. මම ඔයාලට මුදලක් දෙනවා. එයාගේ ඉඩම මම අරගන්නවා. අරගෙන අවුරුදු දෙකකදී එකයි වාටම පවරලා දෙනවා කියනවා. දැන් මේකේ ප්‍රශ්න වෙන අවස්ථා දෙක තුනක් තියෙනවා. අනිවාර්යෙන් නීතිඥතුමියට ඒ ගැන හොඳ මේ අත්දැකීම් ඇති හම්බ වෙන්නේ ණයත් එක්ක නේද? ඔව් එකක් වෙන්න පුළුවන් තිලිනි මට සල්ලි ආයි නොදී ඉන්න පුළුවන්. තිලිනි මට සල්ලි අරන් ආව මම කියන්න පුළුවන් දෙන්න බෑ කියලා. සමහර වෙලාවට තිලිනි සල්ලි නොදීත් ඉන්න පුළුවන් මමත් සද්ද නැතුව ඉන්න පුළුවන් කාලයකුත් වෙලා තියෙන්න පුළුවන්. එතකොට ඔය අවස්ථා තුනම මතුවෙන්න පුළුවන්. එතකොට තිලිනි සල්ලි අරගෙන ඇවිල්ලා මම කිව්වොත් ආයි පවරලා දෙන්න බෑයි කියලා අපිට අධිකරණයට යන්න වෙනවා. ඒ වගේ වෙලාවකදී අධිකරණය මගින් සලකලා බලනවා මෙහෙම කොන්දේසි තියෙනවා මුදලත් ලෑස්ති ගොඩක් වෙලාට ඒ වගේ නඩුකර අපි ගිහින් ෆයිල් කරනකොට උසාවියේ නඩුකරේ ගොනු කරන අවස්ථාවේදීම ඒ මුදලම තැන්පත් කරන්න කියනවා. කියන්නේ දැන් තිලිනි එන්නේ අධිකරණයට පිරිසිදු දෑතින් කියලා පෙන්නන්න මම කොන්දේසි ඉෂ්ට කරන්න කැමැත්තෙන් ඉන්නේ මම තමයි කොන්දේසිය බාර ගන්න අකමැත්තයි කියන එක පෙන්නන්න. ඒ මුදල තැන්පත් කළා තමයි නඩුකරේ ගොඩක් වෙලාවට පටන් ගන්න. එතකොට ගොඩක් වෙලාවට තිලිනිගේ වාසියට නඩුව තීරණය වෙලා තිලිනිට ඉඩම ආයි පවරලා දෙන්න කියලා මට අන කරන්න පුළුවන් අවස්ථා එනවා. දැන් මේකේ බරපතලම අවස්ථාව තමයි තිලිනි අපි දෙන්නම සද්ද නැතුව හිටියේ කි. මොකද දැන් තිලිනි භුක්තියෙත් ගිහිල්ලා නැහැ. ඔයාට ආගේ ඉඩම ඉන්නත් පුළුවන් ඒ පාර්ශවයන්ට. එතකොට සමහර ඇත්තටම පාර්ශවයන්ට අමතක වෙනවා මම ණය මුදලක් අරගත්තා නේ කියලා. ගොඩක් වෙලාවට මේ ඔරිජිනල් ඩොකියුමන්ට්ස් ඒ කියන්නේ අපි දැන් පවර්ලා දෙන ඔප්පුව ඇරුණම අනිත් ඩොකියුමන්ට්ස් ටිකක් තියෙන්නේ අර ණය ගන්න පාර්ශවය ගැන දැනට ඉඩම ඉන්න පාර්ශවය ගැන. පුංචි අවසරයක් දෙන නීතිඥතුමිනි අපි ඔය ගැන ටිකක් ගැඹුරට කතා කරමු. අපිට දුරකථන ඇමතුමක් තියෙනවා ධනංජනි මහත්මිය වන් සුබෝදෑසනක් ඔබට. ආයුබෝවන්. ඔබේ ගැටලුව නීතිඥතුමියට ඉදිරිපත් කරන්න. හලෝ ලෝයර් මට තියෙන ගැටලුව තමයි මගේ මල්ලිගේ ඔප්පුව මල්ලි රජයේ රැකියාවක් කියලා ඒ රජයෙන් ඔප්පු දෙන කාර්යාල බරපත්‍ර මේ මල්ලිට ලියන්න බෑ කියලා පස්සේ මේ ඒක අප්පච්චිගේ නමට ලියුවා. ඊට පස්සේ දැන් ඒකේ ඔප්පු හදලා ඇවිත් තියෙනවා මේ ප්‍රදානය කරපු ඔප්පු කියලා තමයි ඇවිත් තියෙන්නේ. ඒක මේ දැන් අප්පච්චි අදිමදි කරනවා ඒක මල්ලිට ලියන්න. දැන් මල්ලි අවුරුදු 10ක සිට ඒ නියෝජිත ගෙදරක් හදලා ඒකේ පදිංචි වෙලා ඉන්නේ. මේ අප්පච්චි කැමැත්ත තිබ්බත් අම්මා කැමති අකමැත්තක් දක්වනවා ඒක පින්නක් ඒ කියන්නේ සාන භුක්තියක් නැතුව සම්පූර්ණයෙන්ම මල්ලිට ලියන්නේ. ඉතින් මට දැනගන්න පුළුවන් ද ලෝයර්ගෙන් මේක කොහොමද අපි මේ අප්පච්චිට කියලා මේ කියන්නේ සාන භුක්තියක් නැතුව දැන් අපි නිවසේ පදිංචි වෙලා ඉන්න නිසා අවුරුදු 10ක විතර මේ ලයිට් බිල් වතුර බිල් ඔක්කොම අපේ නමට තියෙන්නේ. ඉතින් අර ඔක්කොම විතරයි අප්පච්චිගේ නමට තියෙන්නේ. ඉතින් ඔය දැනගන්න පුළුවන් මට ඒක කොහොමද ඒක මල්ලිට හරියටම නිවැරදි විදිහටම හදාගන්නේ කියලා. ඔව් දැන් මේක පෞල් ප්‍රශ්නයක් නැත්නම් දැන් ඔකේ නීතිමය කරුණු අතින් බලනකොට මේ මල්ලිට ලොකු අයිතිවාසිකමක් තියෙනවා මේ දේපල සම්බන්ධයෙන්. මොකද එයා අයිතිකාරයාගේ අයිතියට ප්‍රතිවිරුද්ධව යන හිමිකමක් පෙන්නලා තියෙනවා. මොකද එයා ඉඩම ගෙයක් හදලා තියෙනවා. ලයිට් බිල් වතුර බිල් මං හිතනවා මල්ලිගේ නමට අරගන්න නැත්තේ කියලා. ඔව් ඒ ගැන සඳහනක් කරා. ඒක තමයි. එහෙම බැලුවම අර සැබෑ පේපර් එකේ කියන්නේ කඩදාසිය මත තියෙන අයිතිකාරයාගේ ප්‍රතිවිරුද්ධ වෙන අයිතියක් එයා පෙන්නලා තියෙනවා. එතකොට භුක්තියෙන් සවිවිච්ච. ඒ කියන්නේ තමන් කාලයක් තමන් හිමිකාරයයි සිතාගෙන තමන් හිමිකාරයා විදියට භුක්ති විඳ දේපලක අයිතිය අවුරුදු 10ක් භුක්ති විඳලා පස්සේ ගන්න පුළුවන් නඩුකරයක් තියෙනවා භුක්තියෙන් සවි වෙන නඩුකර කියලා. ඉතින් ඒ වගේ නඩුකරයකට ගිහිල්ලා තමන්ගේ අයිතිය සකස් කරගන්න පුළුවන්. නමුත් එතකොට දැන් අර අපි පෙළපත බලනකොට ඒ පෙළපත තුලදී ওই නඩුකරයක් තිබ්බා ඔය වගේ දේවල් එනවා. එතකොට අපිට සමහර වෙලාවට බැංකු ණයකට වගේ කියාමත් අමාරු වෙන්න පුළුවන් බැංකු ණයක් ගන්න. ඒකින්ද මේක පවුලේ ප්‍රශ්නයක් හින්දා ඉතින් අපිට තාත්තට කියන්න බෑ බලෙන් ලියලා දෙන්න කියලා. හැබැයි අනික් අතට බැලුවම තාත්තගේ මරණයෙන් පස්සේ දැන් මේ ඉන්නේ අක්කයි මල්ලි නා ඒ තාත්තගේ මරණින් පස්සේ අනුප්‍රාප්ති නීතිය යටතේ අම්මට භාගිකුයි සහෝදරයෝ දෙන්නට භාගිකුයි දේපල යනවා. ඉතින් ඒ වගේ වෙලාවකදීත් ඒ තුන් දෙනා කැමති නම් ආයි මල්ලිට දේපල ලියලා යන්න පුළුවන්. එතකොට අර නිරවුල් පැහැදිලිව ගලා එන ගංගාවක් වගේ ගලා එන අයිතියක් එනවා. නඩුකරයක් මැද්දට ආවයි කියන්නේ ওই වගේ අර දේපලේ අයිතිය
අයිතිය තිබුණත් අර සම්බන්ධ ඉතිහාසයේ පොඩි සම්බන්ධ ගැටලුවක් ගැටලු එන්න පුළුවන් එනවා. අර නේද? පෞල් ප්‍රශ්නයක් තිබ්බ කියලා පේන්න තියෙනවා. ඔව්. ඒක හින්දා හොඳින් විසඳ ගන්න පුළුවන් නම් හොඳයි හොඳයි. කියලායි මම හිතන්නේ. ඔව් අපි නිරන්තරයෙන් දැකලා තියෙනවා නීතිය ගැන කතා කරත් කොයිම අවස්ථාවකදී දැන් නීතිඥතුමිය ඇතුළු අපි නිරන්තරයෙන් මුණ ගැහෙන නීතිඥවරුන් හරහා එයයි හැමතිස්සෙම කියන්නේ පුළුවන් තරම් මෙහෙම යන්නේ නැතුව මෙය විසඳා ගන්න උත්සාහ කරන්න මම හිතන්නේ ඒම තමයි ලංකාව තුළ තියෙන විශේෂත්වය. නීතිය අපිට පිහිටවි ඉන්නවා වගේම අපි අරගෙන ආපු සංස්කෘතියත් එක්ක නේද තමන්ගේ කමත් එක්ක අපි හදවතින් අපි අර පොඩ්ඩක් තෙතමනේ සහිතව ජීවත් වෙන අය නිසා සමහර ගැටලු අපිට निराකරණය ගැනීමේ හැකියාව උදා වෙනවා නීතිය පිහිට පතන්නේ නැතුව. ඒ නිසා ඔබත් සමහර විට සාමකාමී පිළිතුරු ජීවිතේදී ලබා ගන්නවා නම් හොඳයි. අද දවසේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ලක්ෂිකා රත්නායක නීතිඥතුමිය සමගින් අපි කතා කරමින් හිටියේ. දැන් මම සල්ලි දීලත් ඔප්පුව දෙන්න බෑ කිව්වොත් ඒ වගේ අවස්ථාවක් ගැන අපි කතා කරා. දෙන්නටම අමතක වෙලා කාලය ඉක්ුත් වීම ගැන තමයි අපි කතා කරමින් හිටියේ. ඒ වගේ අවස්ථාවකදී අධිකරණයට යන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවකදී ඇත්තටම කාලේ ඉක්ුත් වෙලානේ. ඒ කියන්නේ අනික් පාර්ශවයෙන් වෙන්න ඕන කොන්දේසි ටික ඉෂ්ට වෙලා නැහැ. එහෙම අවස්ථාවකදී අධිකරණي ගොඩක් වෙලාට අයිතිය පවරා දීමක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද කාලේ ඉක්ුත් අපි බුදුදහමේ කියන්නේ ප්‍රමාදයේ පසුතැවිල්ලට හේතු වෙනවා. ප්‍රමාදව අමත පදන් කියලා කියනවා. එතකොට අධිකරණයට යනකොට අපි හරි වෙලාවට යන්න ඕනේ. ඕන දෙයක් අපි වෙලාවට කරන්න ඕනේ. ඉතින් නඩුකරයකදීත් එහෙමයි. Tamanට අසාධාරණයක් වුණා මේ අසාධාරණේ සිද්ධ වෙච්ච කාලය තුරදී ගියේ නැති වුණාම අනික් පාර්ශවයට ඒ ප්‍රමාදයේ වාසිය යනවා. ඉතින් ඒකින් ඒ වගේ වෙලාවකදී ගොඩක් වෙලාවට වෙන්නේ අනික් පාර්ශවයට වාසිසහගත වෙන විදිහට තමයි නඩුකරේ තීරණය වෙන්නේ. දැන් තව දෙයක් තියෙනවා අපි දැන් සල්ලි දෙනවා ඒ අය අපිට දෙන්න බෑ කියලා කියනවා. ඒ අවස්ථාව ඒ අවස්ථාවකදී අනිවාර්යෙන් කාලය ඇතුළතදී නම් අර කොන්දේසි සහිතව තිබ්බ කාලය ඇතුළතදී ඇවිල්ලා තියෙන අවස්ථාවලදී අනිවාර්යයෙන්ම දේපල පවරලා දෙන්න කියලා අධිකරණයෙන් තීරණය වෙනවා. හොඳයි. අපි පද්ම මහත්මියට අවස්ථාව උදා කරලා දෙනවා. අයිබෝන් සුබ දැසනක් ඔබට. පද්ම මහත්මිය. හලෝ. ඔව් ඔබේ ගැටලුව නීතිඥතුමියට ඉදිරිපත් කරන්න. හලෝ. ඔව් ඉදිරිපත් කරන්න. මේ සුබෝදෑසනක් මැඩම්. සුබෝදෑසනක්. මේ මට තියෙන ගැටලුව දැන් ඉඩම් නඩුවක් තියෙනවා. මේ අපි ඉන්නේ මේ ඉඩම වෙනම කැබැල්ලක් වශයෙන්. ඉතින් මේ අපි හිමිකම් ප්‍රකාශ ඉදිරිපත් කළා නඩුවේ මේ විෂය වශයෙන් අපි ඉඩම අපේ කැබැල්ල වෙන් කරගත්ත. නමුත් ඒ අය ඒක දෙන්නේ නැතුව නැවතත් ආපහු ඇතුල් කරලා නඩුව අරන් යනවා. දැන් අවුරුදු 3ක් හරි ඔබ දුරකථනයේ රැඳිලා ඉන්න පුංචි වෙලාවකට ඔබතුමියත් අපිට අවසරයක් දෙන්න. අපි ඔබේ ගැටලුව ඉදිරිපත් කරන්නකෝ දැන්. ඔව් දැන් ඔය මං හිතන්නේ ඔය බෙදුම් කරන නඩුවක් ගැන වෙන්නේ නැති කියන්නේ නේද ඔබතුමිය? ඔබතුමියට අපි වැහෙනව නේද? ඔව් බෙදුම් කර නඩුවකදී බෙදුම් නඩුව අවසන් වෙනතුරු ඔබතුමියගේ ඒ කොටස ඒ නඩුවෙන් ඉවත් කරගන්න බෑ. ඒක නඩුවේ කොටසක් වෙනවා. ඒක වෙනමම මගකදී තීරණයක් කළා හිමිකම් ප්‍රකාශය දුන්නා වෙන්න පුළුවන්. හැබැයි හිමිකම් ප්‍රකාශය දුන්නයි කියලා එතනින් ඒක ඉවර වෙන්නේ නැහැ. නඩු කටයුතු අවසන් වෙනකම්ම ඔබතුමියගේ ඒ කොටසත් ඒ නඩුවේ කොටසක් වෙනවා. එතකොට ඒ කොටස අයින් කළා නඩුව ඉදිරියට පවත්වාගෙන යන්න බෑ. අන්තිම අවස්ථාවේදී අවසාන අවස්ථාවේදී තමයි ඔබතුමියගේ කොටස ඔබතුමියට අයිති කියලා ප්‍රකාශනයක් හම්බුනාම තමයි ඒ අයිතිය හම්බ වෙන්නේ. ඒක හින්දා අවුරුදු 13ක් නෙමෙයි තව දිගට ඔබතුමියට ওই නඩු කරේ පවත්වාගෙන යන්න වෙනවා. හොඳයි. මං හිතන්නේ ඔබට හොඳ පිළිතුරක් ලැබුණා කියන කාරණාව. දැන් අද පොරොන්දු සින්නක්කර පිළිබඳව අපි කතා බහ කරමින් ඉන්නේ. මේ අයිතු ධනවත් වීම කියන්නේ මොකද නේද? ඔව් දැන් අපි හිතමු ගොඩක් වෙලාවට මේ ওই වගේ පොරොන්දු සින්නක්කර වෙද්දී ඉඩමේ වටිනාකම සෑහෙන වටිනාකමක් තියෙන්න පුළුවන්. නමුත් අපේ අවශ්‍යතාවය තියෙන අපි හිතමු ඉඩම වටිනවා ලක්ෂ 20ක්. එනට අපේ අවශ්‍යතාවය තියෙන ලක්ෂ 5කට. එතකොට මුද්දර ගාස්තු ගැනත් බලලා ඒ ඔක්කොම ගැන සලකලා බලලා කවදාකවත් ඒ ඔප්පුව ලක්ෂ 20කට ලියවෙන්නේ නැහැ. පොරොන්දු සින්නක් කරවල තියෙන ලොකුම ලක්ෂණයක් ඒක. ඒ කියන්නේ අපි සාමාන්‍ය භාවිතයේදී කිව්වොත් මාකට් වැලියු එක වෙළඳ පොළ අගයට නෙමෙයි පොරොන්දු සින්නක් කරයක් ලියවෙන්නේ. තමන්ගේ අවශ්‍යතාවයේ තියෙන මුදල් ප්‍රමාණයට අනුව තමයි. ඒ අවශ්‍යතාවයේ මුදල් ප්‍රමාණයක් ලිව්වම දැන් ඒ මුදල් දෙන පාර්ශවයට අයිතු ධනවත් වීමක් සිද්ධ වෙනවා. මොකද ඒ ගනුදෙනුව සිද්ධ වෙන අවස්ථාවේදී තිබෙන වෙළඳපොළ වටිනාකමට වෙන අඩු වටිනාකමකින් යුක්ත දේපලක් එයාගේ අයිතියට හිමි වෙනවා. ඒකත් එක්ක අයිතු ධනවත් වීමේ සංකල්පය එතනදී හඳුන්වලා දීලා තියෙනවා. එතකොට මං කිව්වේ දැන් අපි දෙන්නටම අමතක වෙලා අවස්ථාවක් ගැන
අපිට අධිකරණයට යන්න අවස්ථාවක් උදා වෙලා තියෙනවා කියන්නේ ඒ වගේ අවස්ථාවලදී තමයි අයුතු ධනවත් වීම මත තමයි අපිට එතකොට නඩුකරේ පවත්වාගෙන යන්න වෙන්නේ. ඒ වගේ වෙලාවවලදී ගොඩක් වෙලාවට අපි හැමතිස්සෙම අධිකරණයේ සලකලා බලන්නේ ගනුදෙනු සිද්ධ වෙන අවස්ථාවේදී. මීට අවුරුදු 6කට ඉස්සෙල්ලා වෙන්න පුළුවන්. ඒ අවස්ථාවේ තිබි වෙළඳපොළ අගේ සලකලා බලලා අනික් පාර්ශවයට වෙලා තියෙනවනේ එතකොට අසාධාරණයක්. ඒ අසාධාරණය නීතිය මගින් සාධාරණත්වයකට පත් කරනවා. ඒ කියන්නේ සමහර වෙලාවකට ඒ වෙලාවේ තියෙන වෙළඳපොළ අගේ බලලා ඒ ඉතුරු මුදල අනික් පාර්ශවයට ලබා දෙන්න කියලා හරි ඒ වගේ මුදල්මය ගනුදෙනුවක් හරහා ඒ වෙච්ච අයුතු ධනවත් වීම වැළැක්වීමක් තමයි සිද්ධ වෙන්නේ. දැන් මට මෙහෙම ප්‍රශ්නයක් එනවා. දැන් අපි ওই විදිහට පොරොන්දු සින්නක්කරයකට සම්බන්ධ වෙනවා. දැන් මම කෙනෙක්ට ඒ විදිහට ලියලා දීලා අදාළ මුදල ගන්න. හැබැයි මට අසනීප වෙනවා හෝ දැනුවත් කිරීමකින් තොරව මම ජීවිතක්ෂයට පත් වෙනවා හෝ දෙයක් වෙනවා. එතකොට මම තමයි අර අදාළ ගිවිසුමට සම්බන්ධ වෙලා ඉන්නේ. එතකොට එතනින් එහාට එහි වගකීම දරන්න මගේ ඒක ලොකු ප්‍රශ්නයක්. ඒ කියන්නේ ඒක ඇත්තටම ඔය සුනාමි කාලේ ඒ වගේ ඔය ගාල මාතර පැතිවල ඔය පොරොන්දු සින්නක්කර හරියට සිද්ධ වෙනවා. ඉතින් ඔය සුනාමියත් එක්ක මිනිස්සුගේ ජීවිත හිමි වුණා. ඒවත් එක්ක ඔය ප්‍රශ්න ඇත්තටම ප්‍රායෝගිකව මුහුණ දෙන්න වුණා. එතකොට නඩුකර ගණනාවක් ආව. දැන් කවුරු හරි මරණයටපත් වුණාම අපි දන්නවා මේ අනුප්‍රාප්ති නීතිය යටතේ බූදල් නඩුවක් දාන්න පුළුවන් කියලා. සමහර පාර්ශවයන් බූදල් නඩුවටම ගිහිල්ලා තමන්ගේ දුක් ගැනවිල්ල ඉදිරිපත් කළා. නමුත් අධිකරණය තීරණය කළා ඒ වගේ අවස්ථාවලදී තමන්ගේ අයිතිවාසිකම වෙනමම නඩුකරයකින් ඉල්ලන්න ඕනි කියලා. සාමාන්‍යයෙන් අපි ඔප්පුවක් කරනකොට තිලිනි අපි දානවා දැන් මගේ නම දානවා නම් මගේ නම දාලා මගේ බූදල් කරුවන් පොල්මක් කරුවන් ඇඩ්මිනිස්ට්‍රාස් කරුවන් ඒ කියන්නේ මගෙන් පස්සේ මේ දේපල අයිති වෙන අයටත් ඇතුළුව තමයි මේ අපිව බන්ධනය කරන්නේ ගිවිසුමකින්. ඉතින් ඒක හින්දා අර ඉතිරි වෙලා ඉන්න ජීවත් වෙලා ඉන්න පාර්ශවයත් එක්ක මේ ගැටලුව විසඳ ගැනීමේ අවස්ථාව නීතිය මගින් සලසලා දීලා තියෙනවා. හොඳයි. දැන් අපි පොරොන්දු සින්නක්කරයකට එහෙම ලියපු ඔප්පුවක් සම්බන්ධයෙන් අපිට වෙනමම ලෝන් එකක් ගන්න හරි වෙන වගේ ඒ වගේ වැඩ කටයුතුකට අපිට පාවිච්චි කරන්න පුළුවන්. මොකද දැන් සමහර ලාවට අපි දකිනවනේ ඔය නීතිය වැරදි විදිහට පාවිච්චි කරලා හොර ඔප්පු හදලා මේ වගේ දේවල් එහෙම පොරොන්දු සින්නක්කරය ලියලා තියෙනවා. හැබැයි වෙන විදිහකට අපි ඒ ඉඩම විකුණලා හරි හෝ වේවා ලෝන් එකක් හරි අරගෙන ඒ වගේ අවස්ථාවකට අපි කොහොමද මුහුණ දෙන්නේ? දැන් ඒ වගේ අවස්ථා ගොඩක් හම්බ වෙලා තියෙනවා කියන්නේ ඒක කියන්නේ මේක මේ ප්‍රායෝගිකව සිද්ධ වෙන්නේ මේ පොරොන්දු සින්නක්කර කරාට පස්සේ මිනිසුන්ට අමතක වෙනවා පොරොන්දු සින්නක්කරයක් කරලා කියලා. දැන් සමහර වෙලාවට දැන් ඔප්පුවක් Taman අතේ තියෙන හින්දා බැංකුවකට ගියාට පස්සේ තමයි මතක් වෙන්නේ ආනේ අපි මේක කාට හරි දීලා සල්ලි ගත්තනේ කියලා. ඒ වගේ වෙලාවකට අර පාර්ශවයන් හම්බ වෙන්න සොයා ගැනීමේ අපහසුතාවයත් අපිට මතුවෙනවා. ඒ වගේ වෙලාවකදී ගොඩක් වෙලාවකදී සමහර වෙලාවට වෙනත් පාර්ශවයකට ඉඩම විකුණලත් වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාත් අපිට හම්බ වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒක ඇත්තටම මතකින් ගිලිහිලා ගිහිල්ලා. ඒ වගේ වෙලාවලදී අපිට deed of confirmation කියලා තියෙනවා. ඒ වගේ දෙයක් කළා ඒ ගැටලු විසඳ ගන්න පුළුවන්. බැංකු ලෝන් එකකට යන්න නම් ටිකක් අමාරුයි පොරොන්දු කරයක් තියෙනවා නම් මොකද අයිතිය හුවමාරු වෙලා තියෙන නිසා. අනිවාර්යයෙන්ම අනික් පැත්තට අයිතිය අමාරු වෙලා තියෙන්න ඕනේ බැංකු නායකට යනවා. එතකොට දැන් මේ විවිධ අණු කොටස් වලට මේ ප්‍රශ්න ඛණ්ඩනය කරන්න මට හිතිලා තියෙනවා මේ අපි පොරොන්දු සින්නක්කරයක් ඔය කිව්ව විදිහට ලියලා තියෙනවා. දැන් හදිස්සි තත්ත්වයක් නිසා රට ගිහිල්ලා හරි ඒ වගේ දෙයක් නිසා ඒ අදාළ පාර්ශවයට ඒ අදාළ කාල සීමාව තුල ඒ දේවල් මේ ලෙහෙසි කරගන්න මේ දේවල් ඉවත් කරගන්න එන්න ලැබෙන්නේ නැත්නම් මොන වගේ ක්‍රියාපිළිවෙලක් කරහාද ඒ අදාළ විසඳා ගැනීම කරන්න අවස්ථාව උදා වෙන්නේ? සාමාන්‍යයෙන් පොරොන්දු සින්නක්කරයක කාලය කියන්නේ ඉතාමත්ම වැදගත් අංගයක්. ඒක අධිකරණයේ සියල්ල ඒ මත තමයි තියෙන්නේ. ඔව් සියල්ල ඒ මත තියෙන්නේ. ඉතින් කාලය සම්බන්ධයෙන් පොඩි ගැටලුවක් තියෙනවා. හැබැයි දැන් කාලයක අපිට ගැටලුවක් තියෙනවා මේ කොරෝනා වසංගතයත් එක්ක. මොකද කට්ටිය ඇත්තටම හිර වෙලා දැන් ඔය හලාවත ඒ පැතිවල හරියට ඔය වගේ ගනුදෙනු සිද්ධ වෙනවා. අපි දන්නවනේ ගොඩක් විදේශගත වෙන කට්ටිය ඒ පැතිවල ඉන්නවා කියලා. ඉතින් එතකොට ඒ වගේ අවස්ථාවලදී ඇත්තටම නීතිය මේ වෙනකොට තාමත් පනතකින් අපිට හඳුන්වලා දීලා නැහැ මේ කාලේ ඉක්ුත් වීම කොරෝනාත් එක්ක බලපාන්නේ කොහොමද කියලා. හැබැයි අධිකරණ විනිසුරුවරයන් ඒ සම්බන්ධයෙන් සෑහෙන පුළුල් මතයක ඉඳලා පුළුල් දැක්මක් ඇතුව කටයුතු කරනවා. ඒක හින්දා ගොඩක් වෙලාවට මේ කාලාවරෝධය කියන්නේ මේ කාලය කියන ෆැක්ට් එක දැන් මේ සලකලා බලන්නේ හරිම නම්‍යශීලී විදියට. ඒ කියන්නේ සාධාරණ මේ හේතු එක්ක කොරෝනා හින්දා නම් එහෙම වෙලා තියෙන්නේ කියලා. ඒක හින්දා ඒ කාලය සම්බන්ධ ඉෂුව එක මේ වෙනකොට පොඩ්ඩක් විතර ලිහිල් වෙලා මිනිස්සුන්
අසාධාරණයටපත් වෙච්ච පාර්ශවයන්ට සාධාරණයක් වෙන විදියට ඉෂ්ට කරන තත්ත්වයටපත් වෙලා තියෙනවා. හොඳයි. නීතිඥතුමිය අපිට තවත් දුරකථන නැවතමක් තිබෙනවා. අයබෝන් සුබ දැසනක්. අයබෝන් නිලන්ති මහත්මිය. ඔව් ඔබේ ගැටලුව ඉදිරිපත් කරන්න නීතිඥතුමියට. මේ මම හෙලෝ ඔව් රූපවාහිනී යන්ත්‍රයේ ශබ්දය ටිකක් අඩු කරලා ඔබතුමිය අපිත් එක්ක දුරකථනයෙන් සම්බන්ධ වෙනවා නම් මම හිතන්නේ අපිට පහසුයි. මොකද නැත්තම් කාල වේලාව ටිකක් ගිහිල්ලා තමයි ඔබතුමියට අපි වැහෙන්නේ. මේ මම මේ කතා කරන්නේ මම 2007 තමයි අපේ මේ ප්‍රශ්නේ උනේ. අපේ මේ රජයේ ඉඩමක් මේක. ඊට පස්සේ ඒජි ඔෆිස් එකට මේ ඉඩම් ආරවුල ගිහින් කිව්වට පස්සේ මේ ඒජි ඔෆිස් එකෙන් මේ දෙගොල්ලොන්ගෙන් සල්ලි දාලා මැන්නෙව්වා. හරි. ඔව් දෙගොල්ලොන්ගෙන් සල්ලි දාලා මිස් මැන්නෙව්වා ඒජි ඔෆිස් එකෙන්. අපි පාර්ශ්ව දෙකෙන්ම මේ 9000 ගාන දාලා මැනලා ඊට පස්සේ ඔක්කොම හරියටම අපේ ප්ලෑන් එකේ ගානටම ඉඩමේ මායිම ආවා. ආවට පස්සේ අපිට කිව්වා ඒජි ඔෆිස් එකෙන් වැට ගහන්න කියලා. වැට ගහන්න කිව්වට පස්සේ අපි ඊපාර ඒගොල්ලෝ කො වැට ගහන්න දෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ පොලිසිය ග්‍රාම සේවක රාජහාමි ඉද්දි මේ වැට ගහන්න කිව්වා. ඊට පස්සේ පොලිසියත් ග්‍රාම සේවක රාජහාමි ඉද්දි වැට තමයි ඔක්කොම කම්බි ගහලා කොන්ක්‍රීට් කණු දාලා කම්බි ගහලා වැට ගැහුවා. ගැහුවට පස්සේ මේගොල්ලෝ රෑ කම්බි කණු කඩලා දාලා කොන්ක්‍රීට් කණු ගලවලා දාලා මේව කරා. වැට ගැහුවා. ඔව් මං හිතන්නේ දැන් ඔබට අයිති අහිමි වෙලා තියෙනවද සහ දැන් ඊට පස්සේ කරේ මේගොල්ලෝ දැන් මේ ඒජි ඔෆිස් එකට නැවත ගිහින් කිව්වට පස්සේ කිව්වා මේ මෙහෙම කරන්න බෑ මේ ඔයාලා දැන් මේකට නඩුවක් මේව කරන්න කිව්වා. මේගොල්ලෝ දැන් සහන මණ්ඩලෙට ගියා හරි ගියේ නෑ නඩුව දැම්මා. ඊට පස්සේ දැන් 2007 ඉඳලා මේ දක්වා නඩුව තියෙනවා. දැන් ආපහු ලබන මාසේ 17ක් මේ නඩුව තියෙනවා. හොඳයි අපි බලමු ඒ සම්බන්ධයෙන් මොනවද? ඔව් ඇත්තටම ඉඩම් ආරවුල් සම්බන්ධයෙන් ගැටලු තියෙන්නේ ටිකක් කල් යනවා. මොකද දැන් මේ අනිවාර්යයෙන්ම අනික් පාර්ශවයත් ඇවිල්ලා දැන් මේ මෙතුමිය කිව්වා වගේ ඉඩම මන්නවලා තියෙනවා දෙපාර්ශවෙම. හැබැයි ගොඩක් වෙලාවට දෙපාර්ශවෙම එකඟ වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ අවස්ථාවලදී අධිකරණයට සිද්ධ වෙනවා අධිකරණයෙන් පත් කරන මැනුම්කරුවෙකු ස්වාධීන මැනුම්කරුවෙකු පත් කරලා මේ ඉඩම මේ මන්නවන්න. ඉතින් ඒ වගේ මන්නවල බලලා ඒ කියන්නේ කාගේ හරි අයිතියක් සම්බන්ධයෙන් තනි පුද්ගලයෙක් අපි වගේම මිනිස්සෙක් අපිට වැඩිය හොඳට ඉගෙන ගත්ත අපිට වැඩිය හොඳ මේ සම්බන්ධයෙන් දැනුමක් තියෙන පාර්ශවයක් තමයි එතන ඉඳගෙන ඉන්නේ. නමුත් එතුමා තීරණය කරනවා මේ කාගේ හරි අයිතියක් සම්බන්ධයෙන්. ඒක හින්දා අධිකරණයට වුණත් අපිට මේ වෙලාවක් අරගන්නවා ඉඩම් සම්බන්ධයෙන් අයිතිය පවරලා දෙන්න. හොඳ තීරණයක් ඉතින් මේ හරියටම අර ටික කාලයක් ඉවසගෙන ඉන්න වෙනවා ඉතින්. ඔව් සාමාන්‍යයෙන්ම කණු කැඩීම යම් කිසි ආකාරයක නීතිමය වශයෙන් බෑ. ඔව් දැන් ඒජි ඔෆිස් එකත් මැදි වෙලා ඉන්න හින්දා ග්‍රාම සේවකත් මැදි වෙලා ඒජි ඔෆිස් එකත් මැදි වෙලා පොලිසියත් මැදි වෙලා කරාට පස්සේ ඉතින් කොහොමටත් අනික් පාර්ශවයට අසාධාරණයක් වෙන්න විදියක් නැහැ. අනුමැතිය ඇතිවනේ කළා තියෙන්නේ. ඔව් ඒ නිසා ඔබට ටික කාලයක් බලාගෙන ඉන්න වෙනවා අදාළ තීන්දුව ලැබෙනකම්. දැන් අපි අද දවසේ පොරොන්දු සින්නක්කර සම්බන්ධව තමයි නීතිඥතුමිය සමගින් කතා කරේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ලක්ෂිකා රත්නායක නීතිඥතුමිය සමගින්. දැන් මෙතනදී ණය සහන මණ්ඩලය කොහොමද සහායට එන්නේ සහ මොකක්ද ණය සහන මණ්ඩලයෙන් සිදු කරන කාර්යය? ඔව් දැන් සිටින්නේ මේක ගොඩක් වෙලාවට මම කිව්වේ අපිට හදිසි අවශ්‍යතාවයක් මත සිද්ධ වෙන දෙයක් හින්දායි මේ පොරොන්දු සින්නක්කර වලට යන්නේ කියලා. එතකොට අධිකරණයට එක් අවස්ථාවකදී පෙනී ගියා නඩුකර ගොඩක් තියෙනවා. ඒ අතරින්ම දැන් ණය බරින් මිරිකිලා ඉන්න අයට අධිකරණයට ආවම නීතිඥ ගාස්තු නඩුව ෆයිල් කරන්න යන ගාස්තු ඒවත් ඔක්කොම එක්ක පොඩි සහනයක් සලසන්න තමයි ණය සහන මණ්ඩලය කියන ආයතනය පිහිටෙව්වේ. ණය සහන මණ්ඩලයෙන් ගොඩක් වෙලාවට පොරොන්දු සින්නක්කර අපි හිතමු උකස් කර සමහර වෙලාවට ගිවිසුම් අපි හිතමු පොරොන්දු සින්නක්කරේ තියෙන කොන්දේසි දාන්න නැතුව කරන ලද විකුණුම් කර සම්බන්ධයෙන් විද්වත් මණ්ඩලයක් ඉදිරියේ තමන්ගේ දුක කියන්න පුළුවන් පරිසරයක් හදලා දීලා තියෙනවා. අපේ කොහොමත් තිබ්බේ තිරිණි අපේ සංස්කෘතිය කොහොමත් ඇතුලේ තිබ්බේ ගම ඇතුලේ ගමේ ප්‍රශ්න විසඳගත්තා ගම් සභාවක් තිබ්බා. ඒක හින්දා මේ ක්‍රමය අපිට බොහොම කිට්ටුයි. ඒක බොහොම ඉන්ෆෝමල් විදියට. ඒ කියන්නේ ෆෝමල් විදියට නෙමෙයි තමයි නීතිඥ අවශ්‍යතාවයකුත්
නීතිඥවරයෙකුත් අවශ්‍යම වෙන්නේ නැහැ. Tamanට තමන්ගේ දුක් ගැනවිල්ල ගිහිල්ලා ඉදිරිපත් කරන්න පුළුවන්. තමන්ගේ වචනයෙන් මෙහෙම වුණා මෙහෙම ගත්තා දැන් මට මේකට පිළිසරණක් දෙන්න කියලා. එතකොට ඒ ඉන්න විද්වත් මණ්ඩලය ගොඩක් වෙලාවට විශ්‍රාම ගිය විනිසුරුවරයන් ජේෂ්ඨ හැඟීම් බර පිළිතුරුත් ඉදිරිපත් කරන්න බොහොම හැඟීම් සම්බන්ධයෙන් ඒ කියන්නේ ඒගොල්ලන්ට හදලා දෙනවා මාර්ගයක් ඔබ දෙපළගේ ප්‍රශ්නය ඔබ දෙපළ විසඳ ගන්න අපි අවශ්‍ය වෙලාවට විතරක් සම්බන්ධ වෙන්න. මොකද අධිකරණයේදී අපිට එහෙම හැඟීම් බර වෙන්න වෙන්නේ අපි ડોකියුමන්ට්ස් මත සාක්ෂි කියාගෙනමනේ අපි ඉන්නේ. එහෙම නැතුව දෙන්නගෙම කරුණු අහලා අසාධාරණයක් වුණා නේද කියලා ඒ දේවල් එළියට අරගෙන ඒ පරිසරය හදලා දෙනවා. එතකොට ඒ ණය සහන මණ්ඩලයට ගිහිල්ලා අපිට ඒ අපේ දුක් ගැනවිල්ල කියලා මේක මේවා කරගන්න පුළුවන් වෙනවා. එතකොට දෙපාර්ශ්වයම කැමති නම් ඒක නිකන් ප්‍රදානයක් වගේ හදලා දෙනවා මේ දේ කරන්න කියලා. ඒක ඛණ්ඩනය වුණාම අපිට ආය අධිකරණයට යන්න පුළුවන්. හොඳයි. මම හිතන්නේ අද දවසේ ඉතාම පැහැදිලිව පොරොන්දු සෙන්නක්කර සම්බන්ධයෙන් නීතිඥතුමිය ඔබට පැහැදිලි කරා කරුණු. ඒ සම්බන්ධයෙන් මම හිතනවා ඔබට හොඳ අදහසක් ඒ ගැන ලබා ගන්නට හැකියාව ලැබෙන්නට ඇති. ඉතින් අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වුණේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ලක්ෂිකා රත්නායක නීතිඥතුමිය 077 349 3235 077 349 3235 දුරකථන අංකයේ නීතිඥතුමිය හමු වීමට කාලය වෙන් කරවා ගැනීමේ හැකියාව ඔබට තියෙනවා. ඉතින් අද දවසේ මේ වටිනා කියන මාතෘකාව අපේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට කතා කරන්නට කියලා දෙන්නට අපිත් එක්ක සම්බන්ධ වුණාට බොහොම ස්තුතියි කියලා අපි සම්බන්ධ වෙනවා නීතිඥතුමියට. ආයුබෝවන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.